සුබෝදෑසන කැමෝටම අයිබෝවන් පටන් ගමු දෙන්නම් අපි. හරි. කුලක. මොකද්ද කුලක කියලා කියන්නේ එතකොට? කුලක කියලා කියන්නේ නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් අවයව වලින් අවයව වල එකතුවක්. නිශ්චිතව වශයෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් අවයව එහෙම නැත්නම් නිශ්චිත වශයෙන් හඳුනා ගන්න පුළුවන් දෑ මොනවා හරි දේවල් වල එකතුවකට අපි කියනවා කුලකයක් කියලා. හරි. එතකොට දැන් කිව්වොත් බිඳුවක් 10ක් අතර ඉරට්ට සංඛ්‍යාවක්. මොකද වෙන්නේ? අපිට අඳුර ගන්න පුළුවන් 0.10 අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික අපි දන්නවනේ. තව කිව්වොත් දැන් ශ්‍රී ලංකාවේ 2014 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු. කිව්වම මේක පුළුවන් ගන්න අපිට. හරි. දැන් නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් 2014 පෙනී හිටපු සිසුන් කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් මෙහෙම කිව්වොත් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ජනප්‍රියයි කියන්නේ ඒ අපිට මනින්න පුළුවන් දෙයක්. කියන්නේ එයා ජනප්‍රියයි මෙයා ජනප්‍රියයි එහෙම කියන්න පුළුවන්. ඒක අපිට එහෙම කුලකයක් විදිහට ගන්න බෑ. හරි. දැන් පන්තියක උස ළමයි. පන්තියක උස ළමයි කිව්වම මොකද වෙන්නේ? පන්තියේ ඉන්න ඔක්කොමලම උසයිනේ නේ. උස නැති කවුරුත් නැහැ නේද? එහෙම නැත්නම් එහෙම ළමයි ඉන්නවනම් පේන්නේ නැති වෙන්නේ. එහෙම ඒතකොට ඒකත් අපිට කුලකයක් වශයෙන් ගන්න බෑ. දැන් හරියටම දෙයක් නැහැ නිශ්චිත වශයෙන් වෙන් කරගන්න බෑනේ. නේ? තේරුණාද? අන්න එහෙනම් නිශ්චිත වශයෙන්ම වෙන් කරගන්න පුළුවන් ඒවට අපි කියනවා කුලක කියලා. හරි? එතකොට ඔය ටියුට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්න ටික කරන්න බලන්න එහෙනම්. හරි වැරදි දාන්න තියෙන එක. හරිද? මට එහෙනම් ඔයගොල්ලෝ කියමු බලන්න. බය වෙන්න එපා කතා කරන්න. වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. පළවෙනි එක හරිද වැරදිද? ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩකයන් කිව්වම ඒක අපිට කුලකයක් විදිහට ගන්න පුළුවන්ද බැරිද? නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන්. කුලකයක් විදිහට ගන්න බෑ. බෑ. හරි. ඒක කුලකයක් විදිහට ගන්න බෑ. මොකද දක්ෂකම කියන එක ඒක වෙනස් වෙනවනේ. හරියටම ඒක දැන් ඒක කියනවා නම් කොහොම කියනවද? සමහර අපි ගත්තොත් ඕගොල්ලෝ දන්නවා කියන්නේ අපි ක්‍රිකට් ගත්තොත් අවුරුද්දෙන් අවුරුද්දේ ගහන අවුරුද්දට මේ ගන්න ලකුණු ප්‍රමාණය වැටෙනවා ක්‍රීඩකයෙක්. ඉතින් අන්න ඒ වගේ මොකක් හරි විශේෂ කරලා කිව්වනම් මේ අවුරුද්දක් තුල මෙහෙම ලකුණු ලබාගත්ත ක්‍රීඩකයෙක් හරි වැඩිම ලකුණු ලබාගත්ත ක්‍රීඩකයෙක් කියලා කිව්වනම් අපිට අන්න ඒක ගන්න පුළුවන්. හරි ඒකතර යම්කිසි විශේෂ කරලා නිශ්චිත වශයෙන් අඳුන ගන්න පුළුවන් විදිහට තමයි කියන්නේ. හරි හැබැයි දක්ෂකම කියන එකට අපිට එහෙම ගන්න බෑ. දෙවෙනි එක පන්තියේ සිටින දුප්පත් ළමයි. ගන්න බෑ. ඒකත් ගන්න බෑ. ඉතින් දුප්පත් ළමයි කිව්වම අපි කොහොමද ඒක මනින්නේ නේ? අපිට ඒක හරියටම නිශ්චිතවම කියන්න බෑනේ දුප්පත් පොසත් විදි. ඉතින් ඒක හරියටම කියන්න බෑ. නිශ්චිත වශයෙන් කියන්න බෑ. ප්‍රකෘති සංඛ්‍යා
ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ මොනවද පුතේ? තව නමකින් කිව්වොත් ගණින සංඛ්‍යා. අපිට එයා කුලකයක් විදිහට ගන්න පුළුවන්. අපි දන්නවා ප්‍රකෘති සංඛ්‍යා කවුද? 1 2 3 4 5 6 7 8 9 10 ඔය විදිහට අපි ගණින සංඛ්‍යා තමයි ප්‍රකෘති සංඛ්‍යා කියලා කියන්නේ. නැත්නම් ගණින සංඛ්‍යා. හරි. එතකොට ඒක අපිට ගන්න පුළුවන්. ප්ලේටෝ ගැට කියන එක අපිට කුලකයක් විදිහට ගන්න පුළුවන්. ඇයි? අපි දන්නවා ප්ලේටෝ ගැට මොනවද? සවිධි චතුස්තලය, ඝනකය, සවිධි අෂ්ටතලය, සවිධි ද්වාදශ තලය, සවිධි විංශති තලය. හරි. අර එකම හැඩතල වලින් හැදිලා තියෙන ඒවා අපි කියනවා මොනවද? එකම හැඩයකින් හැදිලා තියෙන රූප මේ අපි ඒවට කියනවා ප්ලේටෝ ගැට කියලා. ඔය මතක ඇති පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා. හරි. ලෝකයේ ඇති දිග ගංගා පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. දැන් ඕක දිග ගංගා කියලා කිව්වනම් මේ දිග ගංගා කියලා කිව්වනම් ගන්න බෑ. හරි. ඒතකොට දිග ගංගා කියන එක ගත්තොත් හරියට ඒ කුලකේ අපිට අර්ථ දක්වන්න බෑ. හැබැයි මේකේ පොඩි තැනක් තියෙනවා. මොකද්ද? ලෝකයේ ඇති දිග ගංගා. එතකොට අපිට ඒක කුලකයක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ හින්දු අරාබි ඉලක්කම් පුළුවන්. පුළුවන්. හින්දු අරාබි ඉලක්කම් කියලා කියන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් ඔය ලියන 1 2 3 4 5 6 කියන ඒවාට තමයි හින්දු අරාබි ඉලක්කම් කියලා කියන්නේ. ඒවා අපිට කුලකයක් වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට පන්තිය අඩි 5කට වඩා උස ළමුන්. ඒකත් ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ තමයි දැන් පන්තිය උස ළමුන් කිව්වනම් අපිට ඕක ගන්න බෑ. නමුත් මෙතන අඩි 5කට වැඩි උස ළමුන්. අන්න එතකොට අපිට නිශ්චිත වශයෙන් කුලකයක් වෙන් කරගන්න පුළුවන්. ඊළඟට දිග පිහාටු සහිත සතුන්. මොකද දිග පිහාටු සහිත සතුන්. කවුරු හරි කියන්න බලන්න. පුළුවන්ද බැරිද? බෑ. අපිට ගන්න බෑ උදේ. ඉතින් හරියටම දැන් අපිට අර්ථයක් ගන්න බෑනේ නේ. දිග පිහාටු සහිත සතුන් කිව්වම හිතා ගන්න බෑනේ හරියටම. කියන්නේ අපිට ඒකත් නිශ්චිත වශයෙන්ම කුලකයක් විදිහට ගන්න බෑ. හරි. ඔයාලට මොන හරි තේරෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා නම් එක්ක chat එකට දාන්න නැත්නම් මයික් එක ඔන් කරලා අහන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ඊළඟට දාගන්න පුතේ දැන් ඔය මම කරේ මුලින්ම මේ කුලකවල පටන් ගන්නම කුඩියම කාලේ කුල 7 වසරේදී ඉගෙන ගන්න දෙයක් තමයි ඔය කරේ. හරි. දැන් එහෙනම් මාතෘකාව දාගන්න පරිමිත කුලක. පරිමිත කුලක කියලා මාතෘකාව දාගන්න. හරි. මොනවද පුතේ පරිමිත කුලකයක් කියලා කියන්නේ? දැන් මේ කුලක වලට තියෙන මේ අපි දැන් මෙහෙම ගමුකෝ. මම ගන්නම් A කියලා කුලකයක් එකත් 10ක් අතර ඉරට්ට සංඛ්‍යාව. හරි. එකත් 10ක් අතර ඉරට්ට සංඛ්‍යාව. එතකොට මේ කුලකේ මට මෙහෙම අවයව ලියන්න පුළුවන් නේ. අවයව කියන්නේ මෙන්න මේකට අදාළ දේවල් ටික. 2 4 6 8 10 එනවද නැද්ද? එකත් 10ක් අතර ගුව පුතේ 10 ගන්නෙ නෑ අපි. හරි. එකත් 10ක් අතර. ඒ කියන්නේ 1යි 10යි මෙන්න මේ දෙන්න අතර තියෙන ටික තමයි අහන්නේ. හරි. ඒකට 1 එන්නෙත් නෑ 10 එන්නෙත් නෑ. ඒ කියන්නේ ඒවා ගන්න බෑ. එතකොට මේකේ තියෙන අවයව ගන්න මොකද මට කියන්න පුළුවන්. හරි. කියන්නේ මෙන්න මෙච්චරයි තියෙන්නේ. අවතනින් එහාට අවයව නෑ. ඒතකොට නිශ්චිත වශයෙන්ම තියෙන අවයව ගන්න. හරි. කුලකයකට අයවත් අවයව ගන්න ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි ඒවට කියනවා පරිමිත කුලක කියලා. හරි. දැන් අර ඔයගොල්ලෝ අපි ඉස්සෙල්ලා මේ උඩදී කිව්ව කුලකයක් විදිහට ගන්න පුළුවන් කියලා කියන්නේ ප්‍රකෘති සංඛ්‍යා. ඒතර අපි ඒක ගත්තොත් මොකද වෙන්නේ? B කියලා කුලකයක් ගන්නවා මම ප්‍රකෘති සංඛ්‍යා. ප්‍රකෘති සංඛ්‍යා. මේක මොකද වෙන්නේ පුතේ? B කියන කුලකෙ ඉන්නේ එහෙනම් 1 2 3 4 ඔක ඉවරයක් නැහැ. ඔය විදිහට දිගට ලියාගෙන යන්න පුළුවන් ප්‍රකෘති සංඛ්‍යාවලිය. එහෙනම් මේ විදිහට අවයව ගන්න නිශ්චිතවම කියන්න බැරි ඒවට අපි කියනවා මොන කුලක කියලාද? අපරිමිත කුලක කියලා. හරි. පරිමිත කුලක කියලා මාතෘකාව දාගෙන ලියා ගන්න.
කුලකයකට අයත් අවයව සංඛ්‍යාවක් අවයව සංඛ්‍යාව කුලකයකට අයත් අවයව සංඛ්‍යාව කුලකයකට අයත් අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි නම් නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි නම් ඒවා පරිමිත කුලක වේ. ඒවා පරිමිත කුලක වේ. උදාහරණයක් විදිහට මේ පළවෙනියට මම ලියලා තියෙන එක ලියා ගන්න. ඒ කියන කුලකය ලියා ගන්න. ඉවර වෙන වෙලාව පුතේ මම දැම්මේ නැත්තේ අපි මේ ටික කරගෙන යමු කොහොමත් උපරිම පැය දෙකමාරක් විතර යයි. හරි. උපරිම පැය දෙකමාරක් විතර යයි. ඉවර වෙන වෙලාව මම කිව්වේ නැත්තේ මේ ටික කතා කරන්න ඕන නිසා කොහොමත් මුල ටික මම චුට්ටක් ඉක්මනට යනවා මුල ටික. ඒ කියන්නේ මේ 10 වසරේ අර මේක කතා කරන්න ඕන දැනක් තියෙනවා. කුලක වර්ග ටික ඉඳලා මම ඉක්මනට කරන්නේ. එතන ඉඳලා හොඳට කරගෙන කියන්නේ. හිමීට කරගෙන යනවා මේ මුල හරිය පොඩ්ඩක් මතක් කරලා දෙන්න චුට්ටක් ඒක ගැන ඉක්මනට කරගෙන යනවා පරිම පැය දෙකමාරක් විතර යයි. හරි. දෙකමාරක් හෝ 3ක් විතර යයි. මම ඒකයි ඉවර වෙන වෙලාව සඳහන් කරේ නැත්තේ. හරි. ඒක ලියාගත්තානේ. එහෙනම් යටින් ලියා ගන්න අපරිමිත කුලක. මාතෘකාව දාගන්න අපරිමිත කුලක. ලියාගන්න කුලකයකට අයත් අවයව සංඛ්‍යාව කුලකයකට අයත් අවයව සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි ඒවා කුලකයකට අයත් අවයව සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නම් ඒවා අපරිමිත කුලක වේ. කුලකයකට අයත් අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි නම් ඒවා අපරිමිත කුලක වේ. මේක ලියාගන්න. උදාහරණයක් විදිහට මෙන්න B එක ලියාගන්න. එයාගෙන ටියුට් එකේ ඔයගොල්ලෝ බලන්න ඊට පස්සේ කියලා තියෙනවා පරිමිත කුලකයි අපරිමිත කුලකයි වෙන් කරන්න කියලා. බලන්න ඒක කරන්න. ඔය කුලකට ඉස්සරහින්ම පරිමිත අපරිමිත කියලා ලිව්වත් හරියි. පරිමිත අපරිමිත කියලා කුලක ඉස්සරහින් ලියාගෙන ගියා නම් හරියි.
මොකද උදේ පළවෙනි එක මොකද වෙන්නේ? පෙරදිග සංගීතයේ ස්වර මොනවද? අපි දන්නවා සරිගම පදනි කියන්නේ අපිට ස්වර තියෙන ගාන අපි දන්නවනේ හරියටමනේ. එහෙනම් ඒක මොන කුලකයක් වෙනවද? පරිමිත කුලකයක් වෙනවා. හරි. ඊට පස්සේ B කියන එක කෙනා 1 10ත් අතර තිරට්ට සංඛ්‍යා තමයි මම උදාහරණයක් ගත්ත එකමයි. එහෙනම් ඒක කොහොමද පරිමිත කුලකයක් වෙනවා. ඊළඟට C කියන්නේ ගණිත සංඛ්‍යා. මම ඒකත් උදාහරණයක් ගන්න තියෙන එක. C කියන්නේ ගණිත සංඛ්‍යා. ගණිත සංඛ්‍යා කියන්නේ ප්‍රකෘති සංඛ්‍යාව තමයි ගණිත සංඛ්‍යා කියලා කියන්නේ. 1 2 3 4 5 6 7 8 9 ওই විදිහට යනවා. එහෙනම් ඒක අපිට හරියටම කියලා ඉවර කරන්න බෑ. එහෙනම් අපරිමිතයි. ඊළඟට දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට ටික අපි දන්නවනේ නේ. මොනවද අර කවියකුත් තියෙන රන් තැඹිලි කඩන ගොල්ලන් ඉල්ලිත් දෙද්දා කියලානේ. ඒතකොට මොනවද රතු තැඹිලි ඔය විදිහට අපි පාට ටික දන්නවනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? දේ දුන්නේ පාට කියන කුලකය පරිමිත කුලකයක් වෙනවා. වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා කියන්නේ 1 4 9 10 25 36 49 64 ওই විදිහට වර්ග සංඛ්‍යා ඉතින් අපිට ඕන තරම් කියන්න පුළුවන්. හැම සංඛ්‍යාවකම වර්ගය ගත හැකිනේ නේ. එහෙනම් වර්ග සංඛ්‍යා කියන එකක් මොකක් වෙනවද? අපරිමිතයි. හරි. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර මොනවද මේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර කියන්නේ? අර ඔයගොල්ලෝ vowel letters කියලා කියන්නේ. A E I O U අන්න ඒවා ටික තමයි ඔය කියන්නේ. හරි. මේ ඉංග්‍රීසි භාෂාවේ ස්වර කියලා කියන්නේ A E I O U. ඔන්න ඔය. හරි. එහෙනම් එකත් පරිමිත කුලකයක් වෙනවා. හරි. ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද ත්‍රිකෝණ සංඛ්‍යා? 1 3 6 10 ඔය විදිහට යනවා තමයි ත්‍රිකෝණ සංඛ්‍යා. ඉතින් ත්‍රිකෝණ සංඛ්‍යාත් අපිට ඕන තරමක් ගත හැකියි. හරි. එහෙනම් ඒකත් අපරිමිත කුලකයක් තමයි වෙන්නේ. හරි. ඔයාලට තේරුණාද? තේරුම් නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ අපිට මේ කුලකයක් හරි කුලකයක් ලියන්න පුළුවන් විදි හතරක් තියෙනවා බුදේ. කුලකයක් ලියන්න පුළුවන් විදි හතරක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. හරි. ඒ කියන්නේ කොහොමද? වචනයෙන් විස්තර කිරීම කියලා කියන්නේ අපි ගත්තොත් අර A සමානයි 1ත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යාව. හරි. ඔන්න ඔය විදිහට වචනයෙන් විස්තර කරන්න පුළුවන්. 2 අවයව ලියා දැක්වීම. අවයව ලියා දැක්වීම. කියන්නේ මෙන්න මේ A කියන කුලකේ අවයව ලියලා දක්වන්න පුළුවන් අපිට. A සමානයි මේ කුලකයක් ලියන්න කොහොමද අපි සංගල වරහන් දෙක ඇතුළේ තමයි ලියන්නේ. හරි. එහෙනම් 2 4 6 8. හරි. 3 වෙන් රූප සටහනක දැක්වීම. වෙන් රූප සටහන් වලින් දක්වන්න පුළුවන්. කොහොමද වෙන් රූප සටහන් වලදී අපි වෘත්ත තමයි යොදාගන්නේ. මෙන්න මේ වෘත්තයක් ඇතුළට මේ A කියන කුලකේ. මෙයාව අපිට නම් කරන්න පුළුවන් A කියලා. හරි. 2 4 6 8. මොන විදිහට ලියන්න පුළුවන්. හරිද? හතරවෙනි ක්‍රමය තමයි පුතේ කුලක ජනන ස්වරූපයෙන් දක්වන්න පුළුවන්. මේවා ගැන දැන් කතා කරනවා. කුලක ජනන ස්වරූපයෙන් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ x කියලා අවයවයක් තියෙනවා නම් x කෙසේ දෙයක් අපිට කියන්න පුළුවන් 1ත් 10ත් අතර x ඉරට්ට සංඛ්‍යාව. හරි. අපි අන්නෝකට කියනවා කුලක ජනන ස්වරූපයෙන් දැක්වීම කියලා. හරි. මම පැහැදිලි කරන්නම් ඔය ගැන ඉස්සරහට ඔය විදි හතරකට අපිට පුළුවන් මේ කුලක ලියලා දක්වන්න. හරි. සටහන් කරගන්න ඕක.
කුලකයක් ප්‍රකාශ කරන්න පුළුවන් විදි හතරක් තියෙනවා. එකක් වචනයෙන් විස්තර කරන්න පුළුවන්. කොයි ජනන ස්වරූපය කියන එක මම කියලා දෙන්නම්. දැනට ඔබ සටහන් කරගන්න. ඒක තමයි පොඩි ප්‍රශ්නයකට આવොත් තියෙන්නේ මේ වගේ ඕලෙල් විභාගයේ කෙටි ප්‍රශ්න හැදෙන්න පුළුවන් පොද මේ තැන්වල. ජනන ස්වරූපයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පොට් එක පැහැදිලිද? තාමත් එහෙම උදේ සිග්නල් පොඩ්ඩක් අවුල් එක. හරි. ඊට පස්සේ මාතෘකාවක් ලියාගන්න උදේ අනේකත්වය. හරි. අනේකත්වය මේකත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය අහන්න හම්බ වෙන වචනයක්. මේක මෙහෙම කියනකොටදී සමහර ලාවට අවයව ගණන මේ අනේකත්වය කියලා කියන්නේ උදේ අවයව ගණන. හරි. කුලකයක අවයව ගණන ලියන විදිය තමයි මේ අනේකත්වය කියලා කියන්නේ. හරි. බලමු කොහොමද කුලක අංකණය කුලකයක තියෙන අවයව ගණන ලියන්නේ කියලා. හරි. මම මේ විදිහටම කරන්නම්. අනේකත්වය කියලා යටින් ලියා ගන්න කුලකයක අවයව ගණන. අවයව ගණන. හරි. අපි ගත්තොත් අපි දාගත්තේ A කියන කුලකයම ගමුකෝ. 2 4 6 8. හරි. මේකේ අවයව ගණන කොහොමද කියන්නේ? n මේ කුලකේ නම A කියලා දාලා සමානයි අවයව 1 2 3යි 4ක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔය අවයව ගණන ප්‍රකාශ කරන්න. මේකට කියනවා අනේකත්වය කියලා. හරි. අවයව ගණන කියලා කියනවා. එහෙම නැත්නම් අනේකත්වය කියලා කියනවා. හරි. දැන් එහෙනම් ඊළඟට තියෙන එක තුන්වෙනි එක බලන්න උදේ ටියුට් එකේ පහත කුලකවල අවයව ගණන ලියා එහි අවයව ගණන කුලකවල අවයව ලියා හරි අවයව ලියා අවයව ටික ලියන්න ඕනේ අවයව ටික ලියලා ඊට පස්සේ අවයව ගණන කුලක අංකණයෙන් ලියන්න ඕනේ. හරි ලියන්න බලන්න. මුලින්ම අවයව ටික ලියන්න. අවයව ලියද්දිත් මතක තියාගන්න සංගල වරහන් දෙකක් ඇතුලේ තමයි ලියන්නේ. තව එකක් තියෙනවා මතක තියාගන්න ඕන. මොකද්ද? කුලකවල අවයව ලියද්දී එකම අවයවය අපි දෙපාරක් ලියනවද? ලියන්නේ නැහැ. හරි. ඔන්න ඔතනින් පොඩි තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ. තරු ලකුණක් දාලා ලියා ගන්න වැදගත් මේක.
කුලකවල අවයව ලියන විට කුලකවල අවයව ලියන විට කුලකවල අවයව ලියන විට එකම අවයවය දෙවරක් ලියනු නොලැබේ නොලියයි හරි කුලකවල අවයව ලියන විට එකම අවයවය දෙවරක් නොලියයි ඒ කියන්නේ එකපාරයි ලියන්නේ හරි එක විදිහ අවයව තිබ්බොත් ඒක එකපාරයි අපි ලියන්නේ දෙපාරක් ලියන්නේ නැහැ හරි ටක් ගාලා එහෙනම් කරමු බලන්න තුන්වෙනියට තියෙන එක හරි කොහොමද ලියන්නේ පළවෙනි එක මම ඔයගොල්ලෝ කරගෙන යන්න කරනවා නම් පළවෙනි එක කරන්න පළවෙනි එක මොකද කරන්න දෙන්නේ දැන් P සමානයි sorry Q නේ Q සමානයි 2 37 අතර 3 ගුණාකාර මොනවද 3 6 9 12 15 18 එහෙනම් මේකේ අනේකත්වය එහෙම නැත්නම් අවයව ගාන NQ සමානයි 1 2 3 4 5 6යි අවයව 6යි හරි ඊට පස්සේ P කුලකය මතුගම යන වචනේ අකුරු කුලකය එහෙනම් මයන්න එනවා උයන්න එනවා ගයන්න එනවා ආපහු මයන්න ලියනවද නෑ ඇයි මයන්න අරන් තියෙන්නේ අවයව එකපාරක් අරගෙන තියෙනවා මේකේ අවයව රිපීට් කරන්නේ නෑ පුතේ එකම අවයවය නැවත නැවත ලියන්නේ නෑ එකපාරයි ලියන්නේ එහෙනම් NP මේකේ අනේකත්වය 3යි හරි ඊට පස්සේ ඉංග්‍රීසි හොඩියේ ස්වර මම කලින් මේක අපි කිව්වා මොනවද ඉංග්‍රීසි හොඩියේ ස්වර කියන්නේ A E I O U හරි එහෙනම් N W කීයද 1 2 3 4යි 5යි අනේකත්වය 5යි ඊට පස්සේ බිඳුව 30 අතර සමචතුරස්‍ර සංඛ්‍යා මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ ඒවටම තව නමක් තමයි පුතේ වර්ග සංඛ්‍යා එහෙම නැත්නම්
මොනවාද වර්ග සංඛ්‍යා කියලා කියනවා අපි සමචතුරස්‍ර සංඛ්‍යා කියලා කියනවා. හරි. එහෙනම් කීය අතරද 0.30ක් අතර තියෙනවා. 0.30ක් අතර තියෙන්නේ මොනවද? 1 4 9 16 25. ඔය ටිකනේ 0.30ක් අතර තියෙන්නේ. 1 2 3 4 5යි. එහෙනම් n O සමානයි 5යි. හරි. n O සමානයි 5යි. ඊළඟට u කැල්කියුලේටර් කියන වචනේ අකුරු. එහෙනම් ඒකේ අපි ගත්තොත් c එනවා a එනවා L එනවා ආපහු C තියෙන්නේ එන්නේ නෑ U ආයිත් L තියෙන්නේ L එන්නේ නෑ ලියලානේ තියෙන්නේ A තියෙන්නේ ආපහු A එන්නේ නෑ T එනවා O එනවා R එනවා හරි එකම අකුර දෙපාරක් ගන්න නෑ 1 2 3 4 5 6යි 7යි මේකේ N U කියලා කියන්නේ දෙදුතේ 7යි හරි N U 7යි ඊළඟට 3323 කියන ඉලක්කමේ අකුරු. එහෙනම් 3323. හරි 3323 කිව්වම මේකේ ගන්න පුළුවන් එහෙනම් ඉලක්කම් කීයද අපිට? ඉලක්කම් 2යි ගන්න පුළුවන්. ඇයි? මේකේ 3 තමයි 3 පාරක් විතර තියෙන්නේ. ඉතින් එහෙනම් අපිට 3යි 2යි විතරයි ගන්න පුළුවන්. R කියන කුලකේ අපිට ලියන්න පුළුවන් එහෙනම් අවයව 3යි 2යි. හරි. එහෙනම් NR සමානයි ඊදවයව 2යි. හරි. ওই විදිහටම බලන්න හතරවෙනි එකේ තියෙන්නේ වචනයෙන් විස්තර කර ලියන්න. හරි. ඒ ටික වචනයෙන් විස්තර කරලා ලියන්න බලන්න. දැන් වෙන රූප සටහනක දක්වපු එකක් තියෙනවා ඒකත් වචනයෙන් විස්තර කරලා ලියන්න. එහෙනම් Q කියන කුලකය මොනවද ඒකේ තියෙන්නේ? 2 3 5 7 මොනවද ඒ ප්‍රථම එක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. කවුරු අතරද අපිට ගත හැකි? එකත් 10ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා කියලා ලියන්න පුළුවන්. හරි. ඒතර කුලක විස්තර කිරීමත් සංගල වරහන් ඇතුලේ තමයි ලියන්න ඕන උදේ. ඒක තියාගන්න. මේ කුලකේ අකුර දාලා Q නේ දින්නේ එකේ. එහෙනම් අපිට ලියන්න හැකි එකත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා හරි. ඊළඟට R කියන එක නම් R කියන්නේ පහේ ගුණාකාර කියලා ඔයගොල්ලන්ට පේනවා. හැබැයි මේක ලියන්න කාගේ අතරද එහෙනම් එකත් කීයක් අතරද? විස්තර ගන්න තියෙන්නේ. එකත් 25ත් අතර පහේ ගුණාකාර. නැත්නම් තව විදිහකට ලියන්න පුළුවන් එකේ සිට 20 කියලා. මෙහෙම කිව්වොත් 20ක් වෙනවා මොකද? හරි. එකේ ඉඳලා 20 වෙනකම්ම තියෙනවා. ඒතකොට 20ක් ගන්න පුළුවන්. හරි. කොහොම නැත්නම් එකයි අතර කියද්දි එකක් වැඩියෙන් තමයි කියන්න ඕනේ. ඔව් PDF එකක් කරන්නේ PDF එක
රූපයට දැම්මනවා. හරි මම ඔයාලට දාන්නම්. ඊට පස්සේ C කියලා දක්වලා තියෙන කෙනා C කියන කුලක අපිට කොහොමද ලියන්න පුළුවන්ද? ඒකේ පේනවා අපිට තියෙන්නේ 10 ගුණාකාර. හරි. 10 සිට 40 තෙක් 10 ගුණාකාර කියලා ලියන්නත් පුළුවන්. නැත්තම් ලියන්න පුළුවන් 1 සිට 50 තව ලියන්න හැකි 1.50ත් අතර 1.50ත් අතර 10 ගුණාකාර කියලා ලියන්න පුළුවන්. හරි. කොහොමද මම හරි ටියුට් එක ගහපු WhatsApp එක බලන්න දාලා දී. ඊළඟට මේ ජනන ස්වරූපයෙන් ලියන එක. හරි. මේක පොඩ්ඩක් අපි බලමු. මම ඒ කියලා කුලකයක් ගන්නම්. හරි. මේක ජනන ස්වරූපයෙන් ලියන්නේ මෙන්න මෙහෙමයි. A සමානයි. දැන් උදේ xම වෙන්න ඕනේ නැහැ. හරි. කැමැති අකුරක් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ x කියන අර්ථ දක්වන්නේ මෙන්න මෙයාගේ අවයව. මේකේ අවයව තියෙන්නේ කොහොමද කියන එකේදී මේ දෙක නිකන් හිතන්නකො මෙන්න මෙයා x කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ අවයවයක් කොහොමද වෙන්න ඕනේ? මේකේ අවයව කොහොමද එන්න ඕනේ? ඒකට අපි හිතුවොත් එක අවයවයක් x නම් හරි x කෙසේද යත් මෙන්න මේක දාන එකේ අපි කියනවා x කෙසේද යත් හරි මේකේ ඉන්න පරතරය මෙහා ඉන්න පරතරය දෙන්න ඕන අපි කොහොමද දෙන්නේ දැන් මෙතන අපිට පේනවා අපි ගත්තොත් 1.10යි අතරනේ නේ 1.10යි අතර තමයි තියෙන්නේ හරි 1.10 අතර නැත්නම් 2.10 කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ 2.10යි අතර තමයි x තියෙන්නේ එහෙනම් ඔන්න 2.10යි අතර මැද්දේ x ඉන්නවා දැන් අසමානතාවයක්ම දාන්න ඕන දෙකට වැඩිනේ දෙකට වැඩි හැබැයි දෙකක් තරම් තියෙනවා පුතේ එහෙනම් මෙයා යටින් ඉරක් අදින්න ඕන මොකද දෙකට වැඩි හෝ සමානයි දෙකක් අරගෙන තියෙනවා 10ට අඩු හෝ සමානයි 10ට 10ක් තරම් තියෙනවනේ දැන් හදිස්සියවත් මෙහෙම තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ මෙන්න මේ යට ඉර එන්නේ නැහැ හරි 10 අරගෙන නැහැ අපි 10 ගන්න බෑ 10ට අඩු විතරයි හදිස්සියවත් දැන් මෙතන මම එක දැම්මනම් අපි ගත්තා නම් 1ක් 10ක් අතර කියලා එනම් සමාන දාන්න බෑ. එකට වැඩි. හරි. එකට වැඩි. මොකද එක නෑ. කොහොමද එක ගන්නත් බෑ. ඒක හරි නමුත් ලියද්දිත් අරම ලියන්න ඕන. හරි. ඊට පස්සේ අපි මෙතනින් හිතක් කියලා හරි හිතක් හරි කමාවක් හරි දාලා අපි කියනවා x මොන සංඛ්‍යාවද මේ තියෙන්නේ මොනවද? දැන් මෙන්න මේක වචනෙන් විස්තර කරන්න ඕන. අර කලින් වචනෙන් විස්තර කරා වගේ තමයි. x මොනවද? x දෙකෙහි ගුණාකාර x දෙකෙහි ගුණාකාර. හරි. ඔන්න ඔහොමයි ජනන ස්වරූපයෙන් දක්වන්නේ. හරිද? ජනන ස්වරූපයෙන් දක්වන්නේ ඔය විදිහට. ඒතකොට ජනන ස්වරූපයෙන් දක්වලා තියෙන එකක් අපි ලියන්නේ කොහොමද? b සමානයි අපිට දුන්නොත් මෙහෙම දෙනවා. x ප්‍රථමක සංඛ්‍යාව. හරි. එහෙනම් කොහොමද ලියන්නේ? එතකොට b සමානයි කවුද? 1ක් 10ක් අතර 1 එන්නෙත් නැහැ 10 එන්නෙත් නැහැ. මොකද සමාන දාලා නැහැ නේ මෙතන අසමානතාවය යටින් පුතේ. එහෙනම් 1ක් 10ක් අතර ප්‍රථමක සංඛ්‍යාව ටික තමයි යහන්නේ. කවුද? 2 3 5 7. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. හරි. ඔක දෙපැත්තටම මතක තියාගන්න. ඕකට තමයි කුලක ආයෙ පොඩ්ඩක් හරි
ආය පොඩ්ඩක් කියන්න. ජනන ස්වරූපයෙන් කියන්නේ උදේ මේක මෙහෙමයි ලියන්නේ. මේ ලියන විදිහක් තියෙනවා. මේ x කියන කෙනා මෙතන මේ x කියලා කියන්නේ මෙයාගේ අවයවයක් කියන එක. කියන්නේ අපි නිකන් හිතුවොත් මේකේ අවයවයක් කොහොමද එන්න ඕනේ. ඒතකොට ඒ අවයවයක් තමයි නිකන් නම් කරලා තින්නේ x කියලා. x කියලා මෙයාගේ අවයවයක් තියෙනවා නම් ඒක කොහොමද වෙන්න ඕනේ? x කෙසේ දෙයක්. මේ මෙතන මේ කෝලම් එක හරි. මේ පිටයි කමාවයි දාන එක කියනවා x කෙසේ දෙයක්. x 1ක් 10ක් අතර. ඒ කියන්නේ අපි දැන් මෙයා තියෙන්නේ කොයි මේ සීමාව මොකද්ද? අපි දැන් ඉස්සෙල්ලා වචනයෙන් ලියපු එක තමයි මේ වෙනම විදිහකට අසමානතාව දාලා ලියලා තියෙන්නේ. මෙයා ඉන්නේ අපි ගත්තොත් 1යි 10යි අතරනේ. නේ 1යි 10යි අතර ඉන්නේ. හරි. නැත්නම් අපිට ගන්න පුළුවන් දැන් මේ ඉන්න විදිහටම ගන්නකො. ඉන්න විදිහටම ගන්නවා මම මේ කාලේ විදිහට පෙන්නන්නම්. ඉන්න විදිහටම ගන්න මෙතන ඉන්නේ කීයද? 2. හරි. මෙතන ඉන්නවා අන්තිමට ඉන්නවා 10. එහෙනම් මෙන්න මේ දෙන්න අතර තමයි x ඉන්න ඕන. අසමානතාව දාන අපි 2ට වැඩි වෙන්නත් ඕන 10ට අඩු වෙන්නත් ඕන. එහෙනම් මේ දෙන්නම හැබැයි 2යි 10ක් අරගෙන තියෙනවනේ. එහෙනම් අසමානතාවට සමාන ලකුණ දානවා. හරි? කියන්නේ 2ක් ගන්නවා 10ක් ගන්නවා. ඊට පස්සේ කියන්න ඕන මොනවද මේ? x කියන්නේ මොනවද? ඒ කියන්නේ දෙකෙහි ගුණාකාර. මේ තියෙන කුලකේ මොනවද? දෙකෙහි ගුණාකාර කියලා විස්තර කරන්න. හරි? ඒ කියන්නේ මේ කුලකේ මොන ආකාරයක්ද තියෙන්නේ කියන එක අන්තිමට විස්තර කරනවා. එතකොට දැන් මේ විදිහට දුන්නොත් කොහොමද අනිත් පැත්තට ලියන්නේ? ජනන ස්වරූපය පුතේ. හොඳේ. සූත්‍රය නෙමෙයි. ඉරට්ටේ සංඛ්‍යා කියලා දැම්මොත් ප්‍රශ්නයක් නෑ පුතේ. හරි? ඉරට්ටේ සංඛ්‍යා කියලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. දෙකේ ගුණාකාර කියලා දැම්මත් උතනදී ප්‍රශ්නයක් නෑ. හරි? කොහොමද මේ දෙකටම එකම ටික හිතින් දැන් උතන ඉරට්ට සංඛ්‍යා කියලා දැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ පුතේ. මේ දෙකේ ගුණාකාර කියලා දැම්මත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ උතන. හරි? ඊට පස්සේ මෙහෙම දීලා තියෙන ජනන ස්වරූපයෙන් දීලා තියෙන එක අපි අවයව ලියන්නේ කොහොමද? මේ මෙතන මෙන්න මේකයි මෙයයි බලන්න. මේක එච්චරම වැදගත් නෑ. මෙතනයි මෙයයි බලන්න. ඒ කියන්නේ මොන පරතරයේද? 1යි 10යි අතර. හැබැයි 1 එන්නෙත් නෑ 10 එන්නෙත් නෑ. මොකද ඒවට සමාන ලකුණු දාලා නෑනේ. ඒතර 1 ගන්නත් බෑ 10 ගන්නත් බෑ. එහෙනම් 1යි 10යි අතර ප්‍රථමක සංඛ්‍යා ටික. මෙන්න ලියමු. 2 3 5 4. හරි? තේරුණාද? පස්වෙනි එක කරන්න බලන්න. B එකට B එක මොකද්ද? B එකේ මේ පස්වෙනි ගානේ ටියුට් එකේ ගානේ මම හිතන්නේ බෝඩ් එකේ හදපු කියලා. ඉරට්ට සංඛ්‍යා අහන්නේ. පස්වෙනි ගානේ. sorry. මම හිතුවේ බෝඩ් එකේ හදපු කියලා. කැමති නම් ලියා ගන්න. මේක ලියා ගන්න. මේක ලියාගෙන ඊට පස්සේ ටියුට් එකේ ගණන් දෙකට යනවා. 5 6 දෙකම හදන්න පුළුවන්. 5 තියෙන්නේ අවයව ලියන්න, 6 තියෙන්නේ ජනන ස්වරූපයෙන් ලියන්න. මේකද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මේ ප්‍රථමක සංඛ්‍යා තමයි පුතේ. මේ තින්නේ ඒකුලක නෑ මේකට අදාළ එක නෙමෙයි හොඳේ. මේ උඩට අදාළ නෑ. මේ තින්නේ ඒක වෙනම. ඒකේදී මම ඒක ජනන ස්වරූපයෙන් කියන විදිහ තමයි පෙන්නුවේ.
මේ b එකේ වෙන්නේ ජනන ස්වරූපයෙන් දුන්නම ඒක අවයව ලියන හැටි. හරි? මෙතන පුතේ මේ ප්‍රථම සංඛ්‍යා කියලා මේ වෙනම එකක්. තේරුණාද? මේ තියෙන ප්‍රථම සංඛ්‍යාවනේ. එදා මේ උඩ දෙන්න වෙනම එකක් හොඳේ. ඒ කියන්නේ මේ අවයව ටික ජනන ස්වරූපයෙන් ලියන විදිහ තමයි මේ ලිව්වේ. ජනන ස්වරූපයෙන් දුන්නාම අවයව ලියන විදිහ තමයි මේ කරලා දෙන්නේ. උදාහරණ දෙකක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ ලිව්වා නම් එහෙනම් පළවෙනි එකේ තියෙනවා a සමානයි x කෙසේ දෙයක් එකට විශාලයි හෝ සමානයි 40ට අඩු 5 ගුණාකාර. හරි 40ට අඩු වෙන 5 ගුණාකාර ටික මොනවද එන්න ඕනේ? 5 10 15 20 25 30 35 කියන ටික ඇවිල්ලා තියෙනවා නම් Taman ලියලා තියෙනවා නම් හරි. හරි. ඊට පස්සේ b එක 1ක් 10ක් අතර. ඒ කියන්නේ 1ට වැඩි 10ට අඩුයි. හැබැයි 1ට සමානත් නැහැ 10ට සමානත් නැහැ. එහෙනම් ඉරට්ට සංඛ්‍යා ටික තමයි 2 4 6 8 කියන ටික. ඊළඟට c 1ට සමානයි හෝ විශාලයි 415ට අඩු වර්ග සංඛ්‍යා ටික. මොනවද එන්න ඕනේ එහෙනම්? බලන්න මේ ටික ලියලා තියෙනවද කියලා. 1 4 9 16 25 36 49 64 81 100 121 144 169 196 225 තව 289 නේ. Desi panas saya. Oh sorry, desi panas saya. Desi asu namanya. Oh. Tungsi hata. Tungsi එක නේ. Tungsi එක 400. Tungsi එක 400. तुमसे हटेगा नहीं तुमसे हटेगा सॉरी तुमसे हटेगा तुमसे 24 तुमसे हटेगा सॉरी 289 ඊට පස්සේ 324 361 400 හරි 415ට අඩු ටිකට අපිට ලියන්න කිව්වේ එතනින් එහා ගියාම ඊට වැඩිය ගන්න හරි
ඊට පස්සේ ජනන ස්වරූපයෙන් ලියන ටික බලන්න. ඒක මම ලියන්නම්. මේකේ මේ පළවෙනියට තියෙන කොහොමත් මේකම තමයි. හරි. මම මේ කෝඩ් එකේ හදලා තියෙන එකමයි පළවෙනියට තියෙන්නේ. දැන් අපි ඔකට කැමති අකුරක් දාගන්න. හරි. ආයතන මම කුලගොල්ල අකුරු ටිකකුත් දාලා නැහැ නේ. ඔයගොල්ලෝ කැමති අකුරක් දාලා ගන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ කුලකේ B කියලා නම් කරලා B කියන කුලකේ මෙන්න මෙහෙමයි එනං එන්න ඕනේ කියලා ලියන්න. හරි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ඊළඟ එක ගත්තොත් කොහොමද එන්නේ? බීජේ sorry 6 වෙනි ඊළඟ එක 1 3 6 10 15 21 28 මොනවද ඔය? අපි ලියගමුකෝ මුල් ටික අපි ලියන්න පුළුවන් ටික ලියමු. මේක ලියන්න පුළුවන් අපිට අපි හිතමු a කියලා එක a සමානයි x කෙසේද යත් මොන සීමාව අතරද මෙයා තියන්නේ? එකක් තියෙනවා 28ක් තියෙනවා උත්. එහෙනම් මැද එක x දැම්මම අපි මේ දෙකටම සමානයි. එකක් තියෙනවා 28ක් තියෙනවානේ. එතකොට x කියන්නේ මොනවද? ඔය 1 3 6 10 15 21 28 මොනවද? දන්න කවුරු හරි ඉන්නවද? මොන සංඛ්‍යාවද? ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා. හරි. x යනු ත්‍රිකෝණ සංඛ්‍යා. මෙන්න මෙහෙම ලිව්වා නම් හරි. ඕක ජනන ස්වරූපේ. හරි. ඊට පස්සේ 1 3 5 7 9 කියන්නේ මොනවද? ඔත්තේ සංඛ්‍යා. හරි. 1 3 5 7 කියන්නේ 9 කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යා. එහෙනම් මේක අපිට b කියලා දාලා මේක ලියත හැකි x කෙසේද යත් එකක් තියෙනවා 9ක් තියෙනවා. හරි. 1යි 9යි අතර තියෙන x ඔත්තේ සංඛ්‍යා. x ඔත්තේ සංඛ්‍යා. හරි. ඊළඟට අනිත් එක්කෙනා අපිට ලියත හැකි 8 16 24 32 මොනවද මේ? 8 ගුණාකාර තමයි තියෙන්නේ පුතේ. හරි 8 ගුණාකාර. එහෙනම් අපිට ඒක ලියත හැකි x කෙසේද යත් 8ත් 32ත් අතර x 8 ගුණාකාර. ඊළඟ අනිත් එක්කෙනා අන්තිම එක්කෙනා ඔය විදිහටම ලියත හැකි. නිකන් මේ අපි x කියලා හිතුවොත් කෙසේද යත් 4ක් තියෙනවා 10ක් තියෙනවා. ඒ අතර තමයි x ඉන්නේ. එහෙනම් x මොනවද? 4 6 8 9 10 කොන සංඛ්‍යාවද? සංයුත සංඛ්‍යා. හරි. සංයුත සංඛ්‍යා. ඔය දින දින සංයුත සංඛ්‍යා. දැන් මෙතන ලියන්න x සංයුත සංඛ්‍යා කියලා. හරි. ඊළඟ මාතෘකාව දාගන්න පුතේ උපකුලක මෙන්න මේකක් පොඩි වැදගත් තැනක් මේකේ චූටි දෙයක් තියෙනවා මතක තියාගන්න විශේෂයෙන්ම ඔය කෙටි ප්‍රශ්න වලදී මහන්න ඉන්න තියෙන දෙයක් දාගන්න උපකුලක කියලා. හරි උපකුලක මම ගන්නවා මෙන්න මේක කුලකයක්. x කියලා කුලකයක් ගන්නවා මම 1 3 8 කියලා කුලකයක් ගන්නවා. හරි මේකෙන් ලියන්න පුළුවන් කුලක. ඒ කියන්නේ මේ දැන් මේ තියෙන සම්පූර්ණ කුලකය අපිට පුළුවන් පුතේ පොඩි කොටස් වලට කඩන්න. හරි මෙයා කොටස් කිහිපයකට කඩන්න පුළුවන්. කොහොමද එතකොට? අපිට මේ අවයව එක එකක් තනි තනියෙන් ගන්න පුළුවන්. 1 ඊට පස්සේ 3 ඊට පස්සේ 8 ඔන්න තියෙන අවයව ටික තනි තනියෙන් ගත්තා. දැන් දෙන්න ගන්න පුළුවන් නේ. මේකෙන් අපිට තව හදන්න පුළුවන් දේවල් තමයි දෙන්න ගන්න පුළුවන්. 1යි 3යි ගන්න පුළුවන්. 1යි 8යි ගන්න පුළුවන්. හරි ඊට පස්සේ තව 3යි 8යි ගන්නත් පුළුවන්. හරි 3යි 8 ගන්නත් පුළුවන්.
තව මේ 1 3 8 කියන දෙන්න ගන්නත් පුළුවන්. මේ තුනම එකට තියෙන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙයා ගන්නත් පුළුවන්. තව අවයව මුකුත් නැති මෙන්න මේක ගන්නත් පුළුවන් පුතේ. අපි මේකට කියනවා අභිශූන්‍ය කුලකයක්. අභිශූන්‍ය කුලක. ඒ කියන්නේ කුලකේ අවයව මුකුත් නැති එකක්. මේව සංගල වරහන් දෙක විතරක් ඉස්ව දානවා නම් අපි ඒකට කියනවා අභිශූන්‍ය කුලකයක් කියලා. හරි? එහෙනම් මේ කුලකෙන් ලියන්න පුළුවන් උප කුලක ගන්න තමයි මේ කියන්නේ. හරි? කොහොමද උප කුලක කියන්නේ මේ තියෙන කුලකෙම කොටස් වලට වෙන් කර කර ලියනවා. මුලින්ම මේ තියෙන අවයව තනි තනියෙන් ලියන්න පුළුවන්. ඊට පස්සේ දෙන්න අරන් ලියන්න පුළුවන්. ඊට පස්සේ තුන් දෙනා අරන් ලියන්න. මේකෙදි 3යි තිබ්බේ මෙතන ඔච්චරයි ලියන්න පුළුවන්. දැන් 4ක් එහෙම තිබ්බනම් 3 තියෙන ඒවා ලියන්න පුළුවන්. ඊට පස්සේ 4ක් එන ඒවා ටික ලියන්න පුළුවන්. හරි? ඒ විදිහට හදනකොට මේක දැන් 1 3 8 එක ආයෙත් අනිත් පැත්තට ගමුත් ඉතින් කොහොමත් මේකමනේ හදන්නේ. දැන් හරි මෙච්චරයි හදන්න පුළුවන්. හරි? එහෙනම් දැන් මේකේ ආවා කීයද? 1 2 3 4 5 6 7 8යි. 8ක් ආවා. හරි? එතකොට මේ වගේ අපිට සමහරලාට ප්‍රශ්නයක් දීලා අහන්න පුළුවන් මේකෙන් සෑදී හැකි උපරිම උපකුලක සංඛ්‍යාව කීයද කියලා. හරි? හදන්න පුළුවන් උපරිම උපකුලක සංඛ්‍යාව කීයද කියලා අහුවොත් මේක හොයන්න සූත්‍රයක් තියෙනවා. මෙන්න මෙහෙම අපිට ගන්න පුළුවන් උපකුලක සංඛ්‍යාව සමානයි දෙකේ මෙන්න මෙයාගේ අවයව ගාන දෙකේ බලයක් විදිහට ලිව්වනම් nx හරි දෙකේ බලයක් විදිහට ලිව්වනම් අපිට ඕක හොයන්න පුළුවන්. ඒතකොට මෙයාගේ අවයව තුනක් තිබ්බා. එහෙනම් දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයක් හදන්න පුළුවන් උපකුලක 8ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරියටම 8ක් හැදුනා. හරි. තව විශේෂ ඔන්න ඔයක මතක තියාගන්න. උපකුලක සංඛ්‍යාවක් යම් කිසි කුලකයක් දීලා ඒක උපකුලක සංඛ්‍යාවක් අහුවොත් ඒක හොයන්න පුළුවන් සූත්‍රය තමයි කවුද? දෙකේ බලයක් විදිහට දාන්න ඕන කුලකේ තියෙන අවයව ගන්න. හරි. තව දෙයක් ඔක විශේෂ කරුණු දෙයක් මතක තියාගන්න. ඒ කුලකේ ඒ කියන්නේ මෙන්න මේ කුලකේ උපකුලකයක් වෙනවා. මේ වෙනවනේ. හරි. ඒ කියන්නේ මේ අපි දැන් යම් කිසි කුලකයක් ගත්තොත් ඒ කුලකේ එයාගේම උපකුලකයක් අරන් මම කියන්නම්. මේ ටික ලියාගෙන ඉන්නකො. ඒක මම වෙනම විශේෂව දෙන්නම්. විශේෂ කරුණු දෙකක් තියෙනවා ඔතනදී තව කියන්න. ඔක ලියාගෙන ඉන්නකො.
උපකුලක ගාන හොයන්නේ මේ කුලකේ තියෙන අවයව ගාන දානවා දෙකේ බලයක් විදියට. තේරුණා? උපකුලක ගාන හොයන්නේ මේකේ තියෙන අවයව ගාන කුලකේ තියෙන අවයව ගාන දෙකේ බලයක් විදියට දානවා. හරි. එතකොට තමයි අපිට ඒ කියන්නේ හදන්න පුළුවන් උපකුලක ගාන හොයාගන්න පුළුවන්. දැන් හිතන්න ඉලක්කම් 4ක් තියෙන එකක් කියලා. හරි. සාමාන්‍යයෙන් දැන් මම මේක ලියාගන්න නැති. ඉලක්කම් 4ක් තියෙන එකක් ගත්තොත් අපි මේ විදිහට මේකේ අවයව කීයක් තියෙනවද? අවයව ගාන nx 5යිනේ. එහෙනම් දෙකේ පස්වෙනි බලය කියන්නේ කීයක්ද? මේකෙන් හදන්න පුළුවන් උපකුලක 32ක්. හරි. උපකුලක 32ක් හදන්න පුළුවන්. අන්න එහෙමයි හොයන්නේ. තේරුණාද? ඊට පස්සේ මම මේක කියන්නේ ගියේ මේකේ ඔයගොල්ලෝ ලියාගත්තා මේකේ තියෙනවා 1 3 8 කියලා එකක් තිබ්බනේ එක උපකුලකයක් තිබ්බා. හරි. ඒ කියන්නේ කවුද? මේ කුලකෙම එයාගේ මොකක් වෙනවද? උපකුලකයක් වෙනවා. හරි. ඒ කුලකෙම මෙයාගේ කියන්නේ යම් කිසි කුලකයක් ගත්තම එයාගේම උපකුලකයක් වෙනවා. දැන් මේ උපකුලක දක්වන ලකුණ තමයි පුතේ අපි මෙන්න මේ C වගේ හැඩය මේ C අකුරු වගේ තමයි අපි පොඩ්ඩක් මෙන්න ඇදලා ලියන්නේ. එතකොට අපිට මේක කියන්න පුළුවන්. එහෙනම් x කියන කෙනා උපකුලකයක් වෙනවා x ගෙම. හරි? ඒ කියන්නේ x කියන කෙනා x කියන කුලකේ උපකුලකයක් වෙනවා එයාගෙම. ඒ විභාගෙ මේ වගේ ප්‍රශ්න දීලා සමහරවිට හරි වැරදි දාන්න දෙන්නත් පුළුවන්. හරි? මතක තියාගන්න. ආයෙත් ඒක පොඩ්ඩක් කියන්න. අවයව ගන්න හොයන එකද? අවයව ගන්න හොයන එක. උප හදන්න පුළුවන් උපකුලක ගන්න හොයන්න පුතේ. දැන් මේ තියෙන කුලකේනේ මේකේ අවයව ගන්න කීයද? මෙයාගේ අවයව ගාන 3යි. ඒක දාන්න දෙකේ බලයක් විතර. දෙකේ තුන්වෙනි බලය. එහෙනම් දෙකේ තුනේ බලය කියන්නේ කවුද? 2 ගුණ කිරීම 2. හරි? එහෙනම් 2 වරක් 2 4යි 2යි. 4 වරක් 2 8යි. හරි. දැන් හදිස්සියවත් ඉස්සල්ලාගේ අවයව 4යි තිබ්බේනේ. මම 5යි කියලා ගත්තේ. අවයව 7. දැන් මෙතනට අපි ඉලක්කමක් දැම්මා කියන්නකෝ. මෙතනට අපි ඉලක්කමක් දැම්මා. හරි? 1යි 2යි 3යි 4යි. එහෙනම් දෙකේ 4 වෙනි බලය. හරි ඉස්සෙල්ලා මම අර 5 දාලා ඒක 5යි කියලා ගත්තේ සමාවෙන්න මේ. එතන අවයව 4යි වුණේ. මෙතන මම 5 දාලා මෙතන 5 නෑ ඒක මට උඩ වැරදුනා. අවයව 4යි. 1යි 2යි 3යි 4යි. අවයව 4යි. එහෙනම් දෙකේ 4 වෙනි බලය. මේ කියන්නේ කවුද? 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. හරි? ඒ කියන්නේ 2 වරක් 2 4යි 4ක් 2 8යි 8 වරක් 2 16යි. හරි? අන්න එහෙමයි හොයන්නේ. ඒතර අවයව 10ක් තියෙන කෙනෙක් ආවොත් අවයව 10ක් තියෙනවා. මේ 5 6 7 ඔය විදිහට මේ විදිහට අවයව 10ක් තියෙන එකක් ආවා කියලා හිතන්න. එහෙනම් කොහොමද ගන්නේ? දෙකේ 10 වෙනි බලය. හරි? 1024යි. අන්න එහෙමයි හොයන්න. හදන්න පුළුවන් උපකුලක ගන්න. තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. ඊළඟට අර මම කිව්ව දේ මොකද්ද? මේකෙම උපකුලකයක් වුණා 1යි 3යි 8 කියන කෙනා. එහෙනම් මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න පුතේ. ලියා ගන්න. යම් කුලකයක් එම කුලකයේම උපකුලකයක් වේ. යම් කුලකයක් එම කුලකයේම උපකුලකයක් වේ. මෙන්න මේක ලියා ගන්න. මේ කුලක අංකණය මේක ලියා ගන්න. හරි. ඒතකොට මෙන්න මේ අකුරෙන් අපි කියන උපකුලකයක් වෙනවා කියන එක. හරි. ඒ ලකුණ කියන්නේ උපකුලක කියන එක. තව එකක්. අර අපි අන්තිමට ලියුවානේ මෙන්න මෙහෙම හිස්වරහන් දෙකක්. හරි. ලියාගන්න. මේකට අපි කියන්නේ අභිශූන්‍ය කුලකය කියලා. හරි. ඕනම උපකුලකයක් ඕනම කුලකයක අභිශූන්‍ය කුලකය උපකුලකයක් වෙනවා. හරි. ලියාගන්න. ඕනෑම කුලකයක අභිශූන්‍ය කුලකය උපකුලකයක් වේ. ඕනෑම කුලකයක අභිශූන්‍ය කුලකය උපකුලකයක් වේ.
ඕනෑම කුලකයක අභිශූන්‍ය කුලකය උපකුලකයක් වේ. හරි. ඔයගොල්ලෝගේ 7 වෙනි එකේ පළවෙනි එක හදන්නකෝ බලන්න. 7 වෙනි එකේ පළවෙනි එක. අනිත් දෙක ගෙදරදී හදන්න. අපි පළවෙනි එක විතරක් හදමු. උපකුලක 3යි නෙමෙයි පුතේ. ඒ කුලකේ අවයව ගාන 3යි. ඒක දාන්න ඕනේ දෙකේ බලයක් විදිහට. එතකොට දෙකේ තුන්වෙනි බලයක් ගානක උපකුලක හදන්න පුළුවන්. කීයක් හදන්න පුළුවන්? 8ක්. 8ක්. අන්න හරි. දෙකේ බලයක් විදිහට දාන්න ඕනේ. අන්න හරි පුතේ. හරි. 8ක්. කොළහවසරය යන ක්ලාස් තියරි ක්ලාස් එන අය නෝට් එක ලියන්න ඕනේද කියන්නේ මේ ඕගොල්ලන්ට අවශ්‍ය දැනක් තිබ්බොත් සටහන් කරගන්න. හරි. අවශ්‍ය දැනක් තිබ්බොත් සටහන් කරගන්න නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒක අනිවාර්යෙන්ම ලියන්න ඕනේ නැහැ. 11 වසරේ අපේ තියරි ක්ලාස් එන කට්ටිය 10 වසරේදී මේ පාඩම ඉතින් කරපු කට්ටිය ඕනේ නැහැ. අවශ්‍ය දැනක් තිබ්බොත් සටහන් කරගන්න. අමතක දැනක් තිබ්බොත් මතක් කරගන්න. හරිනේ. එහෙනම් මේකෙන් හදන්න පුළුවන් උපකුලක ගාන කීයද? හදන්න පුළුවන් උපකුලක ගාන 1 2 3යි. මේකේ තුනක් තියෙනවා අවයව 3යි. එහෙනම් දෙකේ තුන්වෙනි බලය කියන්නේ කීයක් හදන්න පුළුවන්ද? 8ක් හදන්න පුළුවන්. උපකුලක 8ක්. කොහොමද හැදෙන්නේ? 2යි තනි තනියෙන් ලියන මුලින්ම 3යි ඊට පස්සේ 5යි ඊට පස්සේ 2යි 3යි එකට ඊට පස්සේ 2යි 5යි එකට ඊට පස්සේ 3යි 5යි එකට ඊට පස්සේ මේ තුන් දෙනාම එකට 2 3 5 ඊට පස්සේ තව අමතරව ඉන්නව කවුද? අභිශූන්‍ය කුලකයක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔන්න 8 දෙනා ලිව්වා. ඔව් මෙහෙමද කෙටි ප්‍රශ්නයකට අහුවොත් උතේ මේකෙන් ලිය හැකි උපකුලක සංඛ්‍යාව කීයද කියලා එතකොට අර බලයක් විදිහට ලියලා 8යි කියලා දැන් මේක දීලා අහුවොත් මෙයාගෙන් ලියන්න පුළුවන් උපකුලක සංඛ්‍යාව කීයද කියලා 8යි කියලා ලිව්වනම් ඇති හරි දැන් නමුත් මෙතන මම ওই පුරුදු වෙන්න තමයි ඔය දෙකම දාලා තියෙන්නේ උපකුලක ලියන්නත් පුරුදු වෙන්න සමහර ප්‍රශ්න වලදී අහන්නත් ඉඩ තියෙනවනේ කෙටි ප්‍රශ්න වල අහන්නත් පුළුවන් ලිවිය හැකි උපකුලක සංඛ්‍යාව සියල්ල ලියා දක්වන්න කිව්වොත් මෙහෙම ලියන්න ඕනේ හරි මේකෙන් ලියන්න පුළුවන් උපකුලක සංඛ්‍යාව උපකුලක සියල්ල ලියා දක්වන්න කිව්වොත් ලියන්න ඕනේ. සංඛ්‍යාව අහුවොත් මෙහෙම හැදුවම ඇති. හදන්න පුළුවන් උපකුලක සංඛ්‍යාව හැවුවම දෙකේ තුනේ බලයක් දෙකේ බලයක් විදිහට දාලා හැවුවා නම් ඇති. දරුණු ඒ කියන්නේ මෙහෙම ඔය දෙක කෙටි ප්‍රශ්නයකදී දැන් කොහොමද දෙද්දි කොහොමද අවයව 3ක් 2ක් වගේ දාගොදී උඩරිම දෙන්නේ මොකද 4ක් දුන්නොත් දෙන්න උපකුලක 16ක් හැදෙනවානේ අවයව 5ක් දුන්නොත් දෙන්න උපකුලක 32ක් හැදෙනවා ඉතින් මේ ගොඩක් වෙලාවට ඒ වගේ ලොකු ඒවා නම් දෙන්නේ ඒ වගේ ලොකු එකක් දුන්නොත් උඩරිම අවයව ගාන අහලා කියන හදන්න පුළුවන් උපකුලක ගාන අහලා නවත්තයි හරි මොකද 3ට වැඩි කොහොමද 4ක් අවුලක් නැහැ 16කුත් කොහොම හරි හදන්න පුළුවන් 32ක් හදන්න ගියාම කොහොමද පැටලෙන්නේ මේ වගේ ගානක් අහයි ගොඩක් වෙලාවට අහයි හදන්න පුළුවන් උපකුලක ගාන විතරක් අහලා නවත්තයි. හරි. අනිත් එක ඔයගොල්ලෝ ගෙදරදී බලන්න BC 8
අටවෙනි ගාන බලන්න. උපකුලක 16ක් ලිවිය හැකි කුලකයක අනේකත්වය සොයන්න. පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බලන්න. උපකුලක 16ක් ලියන්න පුළුවන්. දැන් මගේ කටිනු පිට උනත් එක්ක හරි. උපකුලක 16ක් ලිවිය හැකි කුලකයක අනේකත්වය. ඒ කියන්නේ උපකුලක 16ක් ලියන්න පුළුවන්. කුලකයක තියෙන අවයව ගාන කීයද කියලා අහන්න. කීයද? 4යි. හරි. ඔයාලට දෙකේ බල ටිකක් ගුණ කරලා බලන්න හරි. ඒතකොට දෙකේ ඒවා කීයක්ද 16 වෙන්න? දෙක ගුණ කිරීම දැනට තාම ඔයගොල්ලෝ ලඝු ඉගෙනගෙන නැහැනේ. ලඝු වලින් ඔබ විසඳන්න පුළුවන්. හරි. දෙක ගුණ කිරීම දෙක. එහෙනම් 2 2 4 4 2 8යි 8 2 16යි. එහෙනම් දෙකේව 4ක් නේ කියන්නේ මේක දෙකේ 4 වෙනි බලය. එහෙනම් මේ තියෙන්නේ කුලකයේ තියෙන අවයව ගාන තමයි. හරි. එහෙනම් කුලකයේ තියෙන අවයව ගාන 4ක් වෙන්න ඕන. ඊළඟට අපි මේ කුලකවල පොඩි ලකුණු දෙකක්. දැන් මම එක ලකුණක් කියලා දුන්නානේ. උපකුලකේ ලකුණ මම කිව්වා ඕකම ආයෙත් ආපස්සෙදි කියනවා. ඒකයි මම හරියට ගොඩක් විස්තර කරලා ඔබ කිව්වේ නැත්තේ. හරිද? තව කුලකවල ලකුණු දෙකක් තියෙනවා මේ ඊ අකුර වගේ. ඊ අකුර උනාට පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇදිලා ලියවෙන්නේ. මෙහෙම ඇදිලා ලියවෙන්නේ. මෙන්න මෙහෙම. මෙහෙම ලකුණු දෙකක් තියෙනවා. හරි? මොනවද ඔය ලකුණු දෙක? මේකෙන් කියන්නේ අවයවයක්. හරි? ඒ කියන්නේ මෙයා කියලා කියනවා අවයවයක් කියන එක තමයි මෙයාගෙන් කියන්නේ. අවයවයක්. හරි? මෙයා කියනවා අවයවයක් නොවේ. සරල උදාහරණයක් ගත්තොත් අපි A සමානයි 1 3 5. හරි? මේකේ 1 කියන්නේ ඒකේ මොකක්ද? මේකේ 10 කියන්නේ ඒකේ මොකක්ද? එක කියන කෙනා පුතේ එක කියන කෙනා මෙයාගේ අවයවයක් නේ. එහෙනම් එක කියන කෙනා ඒ කියන කුලකේ අවයවයක් වෙනවා. 10 කියන කෙනා මේ කුලකේ නෑ. එහෙනම් 10 කියන කෙනා මේ කුලකේ අවයවයක් වෙන්නේ නෑ. හරි? දැන් සමහරවිට ඔය වගේ කෙටි ප්‍රශ්න ඕගොල්ලන්ගෙන් අහන්න ඉඩ තියෙනවා. හරිද? තේරුණාද? අවයවයක් නොවේ කියන එක තමයි මේ දෙකේ තේරුම වෙන්නේ. හරි. කරන්න බලන්න එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ. එහෙනම් ඒ පළවෙනි එක මොකද වෙන්නේ? 3 කියන කෙනා කැපිටල් A කියන කුලකේ අවයවයක් වෙනවා. එහෙනම් අර සිම්පල් E අකුර වගේ සෝරි කැපිටල් E අකුර වගේ සංකේතය එන්න ඕනේ. 10 කියන කෙනා යාගේ අවයවයක් නෙමෙයි. එහෙනම් E අකුර වගේ කියලා කපන්න ඕනේ. ඊට පස්සේ C කියන කෙනාගේ 8 කියන කෙනා අවයවයක් නෙමෙයි. එහෙනම් E අකුර ලියලා කපන්න ඕනේ. 20 කියන කෙනා අවයවයක්. එහෙනම් E කියන අකුර දාන්න ඕනේ. ඊළඟට මහරග කියන එකේ මයන්න අවයවයක් වයන්න අවයවයක් නෙමෙයි. ඊළඟට දීලා දෙනවා 5 කියන කෙනා 5 10 15 කියන කුලකේ අවයවයක්නේ. හරි. මෙහෙම අහන්නත් පුළුවන් පුතේ. හරි. දැන් මෙන්න මෙහෙම අහන්නත් පුළුවන්. මෙහෙම දුන්නා වගේම තමයි කොහොමද මේක මෙහෙම අහන්නත් පුළුවන්. නෑ 1 කියන කෙනා මෙන්න මෙහෙම කුලකේ දෙන්නත් පුළුවන්. හරි. හරි. ඒ කියන්නේ 1 කියන කෙනා මේ කුලකේ අවයවයක් නේ. ඔව්. මේ අවයවයක් වෙනවනේ. හරි. ඔක කොහොම අහන්නත් පුළුවන් ඔය ප්‍රශ්නේ.
එහෙනම් 5 කියන කෙනා 5 10 15 කියන කුලකේ අවයවයක් වෙනවා. ඊළඟට කයන්න නුවර කියලා කියන්නේ නුවර කියලා අකුරු කියන කුලකේ අවයවයක් වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඊ අකුර ලියලා කපන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි යනවා කුලක වර්ග ගැන කතා කරන්න. හරි. මෙතනින් පස්සේ ටිකක් වැදගත්. ඉතින් අපි කතා කරගෙන යනවා දැන්. ටික ටික 10 වසරේ ගාන හදන්න ඕන ගණන් 10 වසරේ කරන්න ඕන දැනට නම් ටිකට එනවා. හරි. හරි. ලියා ගන්න. කුලක වර්ග. කුලක වර්ග. හරි. පයිකටදී අනුමාත්‍රිකාව පළවෙනියටම සාරවත්‍ර කුලකය. සාරවත්‍ර කුලකය. සාරවත්‍ර කුලකය. සාරවත්‍ර කුලකය තමයි මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ දැනට උනත් දැකලා ඇති අර වෙන සටහන් නැන්දම වෙන සටහන් උඩින් දානවා මොකද්ද? මෙන්න මේ ලකුණ දානවනේ නේ. හැම එකක් මුලින්ම ඔන්න ඔය ලකුණ දානවා. හරි. ඒතකොට සාරවත්‍ර කුලකය කියන එක يعني ඉස්සරහින් මාතෘකා දාගන්න මෙන්න මෙහෙම ලියාගන්න. මේ නෑ ඊ අකුර වගේම තමයි. නමුත් ඔන්න ඔය විදිහට තමයි ලියන්නේ. හරි. ඔය මේක හඳුන්වන්න මෙන්න මෙහෙම. ලියාගන්න. කිසියම් කුලකයකට අයත් සියලුම අවයව. දැන් අපි කුලකයක් සැලකුවොත් ඒ කුලකයට කුලක 2 3ක්ද 4ක්ද සලකන්නේ ඒ කුලක 4ටම අයත් අවයව සියල්ලම අපි හඳුන්වන්නේ මෙන්න සාරවත්‍ර කුලකය කියන එකේ. හරි. කිසියම් කුලකයකට අයත් සියලු අවයව ඇතුළත් කුලකය සාරවත්‍ර කුලකය වේ. සියලු කුලකයකට අයත් සියලු කිසියම් කුලකයකට අයත් සියලු අවයව ඇතුළත් කුලකය සාරවත්‍ර කුලකය වේ. හරි. ඊළඟට කුලක වර්ගයක් තියෙනවා පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න. තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක. තුල්්‍ය. හරි. තුල්්‍ය කුලක. මම ඕවා ගැන හඳුන්වා දීමක් කරනවා. ඔය මේ ටියුට් එකේ තියෙන ගණන් ටික ඔයගොල්ලෝ හදලා බලන්න. හරි ප්‍රශ්න આવොත් තිබ්බ දැන් තියෙනවා පුතේ මට කියන්න මේ කුලක වර්ග හඳුන්වීම ටිකේ ටික يعني මේක ලොකු අමාරුවක් නෑ. හරි. තුල්්‍ය කුලක. ලියා ගන්න. අවයව සමාන නොවි අවයව ගණන පමණක් සමාන වන කුලක අවයව සමාන නොවි අවයව ගණන පමණක් සමාන වන කුලක තුල්්‍ය කුලක වේ. තුල්්‍ය කුලක වේ. හරි. දැන් බලන්න මේ කුලක දෙක පුතේ හරි අනේකත්වය ලියමු අපි මේ දෙන්නගේ අනේකත්වය එන්නේ කීයද එන්නේ කී අනේකත්වය 1 2 3 4යි 5යි හරි b ගේ 1 2 3 4යි 5යි nb එහෙනම් මොකද උනේ මේ දෙන්නගේ අවයව සමාන නැහැ හරි අවයව සමාන නැහැ මෙයාගේ ඉංග්‍රීසි අකුරු මෙයාගේ ඉලක්කම් තියෙන්නේ එහෙනම් මේ දෙන්නගේ අවයව සමාන නැහැ නමුත් මොනවා සමානයිද අවයව ගණන සමානයි අන්න එහෙනම් අපි මේවට කියනවා තුල්්‍ය කුලක. එම නිසා A හා B තුල්්‍ය කුලක වේ. තුල්්‍ය කුලක වේ. හරි. ඔක ලියා ගන්න. නෝක තමයි එතකොට තේරුම. තුල්්‍ය කුලක කියන්නේ මොනවද? අවයව සමාන වෙන්නේ නැහැ. හැබැයි අවයව ගණන සමාන වෙනවට අපි කියනවා තුල්්‍ය කුලක කියලා. ඒතකොට ඔයගොල්ලන්ට ඒ අනුව මම දාලා තියෙන 10 වෙනි ගාන හදන්න පුළුවන්. ඒකේ අහලා දෙනවා තුල්්‍ය කුලකද තුල්්‍ය කුලක වෙන්නේ නැත්තේ මොනවද කියන එක. හරි. ඒ කුලකවල අකුරු අවයව ලියලා බලන්න ඒවා තුල්්‍ය කුලක වෙනවද නැද්ද කියන එක. හරි? ගෙදරදී ඒක බලන්න. මේක ලියා ගන්න.
ඊළඟ ලියාගන්න සමකුලක ලියාගන්න එකම අවයව ඇති කුලක දෙකක් නැතහොත් කියන තව අර්ථ දැක්වීමක් එකම අවයව ඇති කුලක දෙකක් නැතහොත් අවයව ගණන මෙන්ම අවයවද සමාන වන කුලක නැතහොත් අවයව ගණන මෙන්ම අවයවද සමාන වන කුලක සමකුලක වේ. අවයව ගණන මෙන්ම අවයවද සමාන වන කුලක සමකුලක වේ. දැන් මෙයාගේ අවයව සමානුනේ නැහනේ. අවයව ගණන විතරයි සමානුනේ. හරි? අපි මෙහෙම ගමුකෝ. මම ගන්නවා A කියන්නේ කකුල කියන කුලකයේ අකුරු. කකුල. හරි. B කියන්නේ කුලක කියන එකේ අකුරු කුලක. එහෙනම් මොකද වෙන්නේ? ක ක කු කු ල ල. එහෙනම් මේ අකුරු ටික සමානයි. අවයව ගණනත් සමානයි. n a ගත්තොත් කීයද 3යි. n b ගත්තොත් කීයද? ඒකත් 3යි. එහෙනම් මේ AB කියන දෙන්න මොනවා වෙනවද? දෙම නිසා A හා B හරි සමකුලක වේ. එතකොට සමකුලක තව විදිහකින් මොන කුලකක් වෙනවද? තුල්‍ය කුලකක් වෙනවා. හරි සමකුලක තුල්‍ය කුලකක් වෙනවා. මේ විතරන්ගේ අවයව ගණනත් සමානයි. සමාන අවයව තියෙන්න ඕන නම් පුතේ කොහොමත් තියෙන අවයව ගණනත් සමාන වෙන්න බෑ. හරි තව විදිහකින් එතකොට සමකුලක තියෙන ඒවා තුල්‍ය කුලකක් වෙනවා. හැබැයි තුල්‍ය කුලක සමකුලක වෙන්නේ නැහැ. හරි යාගේ අවයව ගණන විතරයි සමාන අවයව සමාන නැහැ. එහෙනම් 11 වෙනි එකත් ඕගලන්ට ඒ අනුව බලන්න පුළුවන්. හරි මේවා හදද්දි ප්‍රශ්න ආවොත් මම මෙසේජ් එකක් දාලා අහන්න ප්‍රශ්නයක් නැහැ. හරි ඔබ ලියා ගන්නවා. ඉස්සරහට ඒ බෑගට එහෙම දාන්නේ නැහැ. හරි එහෙම දාන්නේ නැහැ. එතකොට එහෙම දැම්මොත් බෑ. එහෙම දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි එහෙම සමකුලක වෙන්නේ නැහැ මොකද? ඉස්සරහ අකුර මේක නිකන් අපි මේක අංකණය කරන්න දාන කෙනෙක් විතරයි. හරි මේක කිසිම මෙයාට අදහසක් නැහැ. කියන්නේ මේ කුලකෙට නමක් දෙනවා. දැන් අර අපිට නමක් තියෙන්නේ. දැන් අපි කෙනෙක් අඳුරගන්න කොහොමද නමක් තියෙනවනේ. අන්න ඒ වගේ මේ කුලකෙට මෙහෙම නැතුව තිබ්බොත් මෙයාට මොකක් කියලාද අපි කතා කරන්නේ? කතා කරන්න විදිහක් නෑනේ. අන්න ඒකට තමයි මේ නම දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ දෙන්න මෙතන ඒ සමාන වෙනවා කියලා සමකුලක වෙයි. එහෙම ගන්න බෑ. හරි ඒක නෑ දීලා තියෙන අකුරක් විතරයි. එහෙම දෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ ඒ කියලා කියන්නේ ඒක නිකන් සමාන කරගන්නේ. ඒක නමක් දීලා විතරයි. සමකුලක වෙන්න නම් අනිවාර්යයෙන් මේ අකුර ගැන කිසිම කතාවක් නැහැ. සමකුලක වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? මේ තියෙන අවයව ගාන සමාන වෙන්නත් ඕන. අවයව සමාන වෙන්නත් ඕන. ඒ දෙක තමයි කරුණු දෙක. ඒ ඉස්සරහ තියෙන්නේ නිකන් නම් කිරීමක් තමයි. ඊළඟට ලියා ගන්න කුලක අනුපූරකය. කුලක අනුපූරකය. කුලක අනුපූරකය. යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් අවයව යම් කුලකයකට අයත් නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත්
අවයව සහිත කුලක යම් කුලකයකට අයත් නොවන ඒත් සර්වත්‍ර කුලකයට අයත් අවයව සහිත කුලකය අනුපූරක කුලකය වේ. හරි. දැන් මෙන්න මෙහෙම කියනවා නම් පුතේ ඔය අනුපූරකේ අපි දක්වන්නේ මේ 2d dash අපි ඔක දක්වන දැන් A කුලකයේ අනුපූරකයේ කිව්වොත් A dash. හරි. මෙන්න මේ මුලින් පොඩි ඉරි කැල්ලක් ගහනවා. හරි ඔක සමාන දෙලිනුත් ගහනවා දෙයට ගහනවා ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉරි කැල්ලක් උඩින් ගහලා තියෙනවා නම් මේ කියන්නේ පුතේ අනුපූරකය. දැන් මේ තියෙන්නේ A කියන කුලකයනේ. මෙයාගේ අනුපූරකය කියන්නේ මෙයා නැතුව ඉතුරු ටික. ඒ කියන්නේ මෙන්න මේ A කුලකයකට මොන හරි අවයවයක් අයත් වෙලා තියෙනවා නම් ඒ අවයව ටික හැර සාර්වත්‍ර කුලකයට අයත් ඉතුරු අවයව ටික. ඒ කියන්නේ මේ සම්පූර්ණ කුලකයට අයත් හැබැයි ඒට අයත් නොවන. ඒට එන්නේ නැති. දැන් ඔහොම තව ටිකක් පැහැදිලි කරොත් අපි වෙන් රූප සටහනක් අඳිමුකෝ. වෙන් රූප සටහනක් අඳිමු. ඒ කියන්නේ 1 3 4 තව දෙනවා 2 5 6 7. දැන් මෙයා Aනේ. හරි. A dash කියලා කියන්නේ මෙයා නැතුව අනිත් ටික. සාර්වත්‍ර කුලකයට අයත් අනිත් ටික. A කියන කුලකය ඔය dash කියන එකේදී හැමතිස්සෙම dash කියලා කුලකයක් දුන්නොත් ඒක අතින් වහන්න. දැන් මේ A dash නේ. එහෙනම් A අතින් වහුවම පේන අනිත් ටික තමයි කවුද? 2 6 2 5 6 7. හරි. එහෙනම් A dash කියලා කියන්නේ කවුද? 2 5 6 7. ඒ කියන්නේ මෙයා නැතුව සාර්වත්‍ර කුලකයට අයත් අනිත් අවයව. ඕකට තමයි අනුපූරකය කියන්නේ. ඕක අපි පාට කරලා පෙන්නුවොත් මෙන්න මෙහෙමයි පාට වෙන්නේ. මේක A නම් A dash මේ A කුලකේ හැර අනෙක් ටික. එහෙනම් මේ පාට වෙන්නේ මේ පාට කරලා තියෙන්නේ A dash කියන එක. හරි. ඔක හොඳට මතක තියාගන්න. හරි තේරුම් නැති කවුරු හරි ඉන්නවා නම් අහන්න. ඊට පස්සේ ලියා ගන්න පුතේ ඡේදන කුලක. හරි ඡේදන කුලක.
මේකේ සංකේතය තමයි අපි මේ ඡේදන කුලකයේ දක්වන සංකේතය මෙන්න මේ සංකේතය. හරි. අදට මම ඔතෙන්ට ටික වෙනකන් කතා කරලා නවත්තනවා. අපි ඊටු ටික හෙට කරමු. මොකද දන්නවද දැන් සමහර අයට ක්ලාස් උත් ඇති. හරි. තව ක්ලාස් උත් ඇතිනේ ආයෙත් හෙට උදේ ඔතන ඉඳලා ඊටු ටික කතා කරගන්න. මොකද මේක උදේ කතා කරන්න කියා කියලා වැඩක් වෙන්නේ නැති නිසා අදට මම ඡේදන කුලක වෙනකන් කරලා නවත්තනවා. අපි ඊටු ටික හෙට කතා කරමු. හරි. යාගන්න ඡේදන කුලක කියලා කියනවා කුලක දෙකකට පොදු අවයව ඇතනම් කුලක දෙකකට පොදු අවයව ඇතනම් කුලක දෙකකට පොදු අවයව ඇතනම් ඒවා ඡේදන කුලක වේ. කුලක දෙකකට පොදු අවයව ඇතනම් ඒවා ඡේදන කුලක වේ. දැන් මේ AB කියන කුලක දෙක සැලකුවොත් බලන්න මෙයාගෙත් දෙක තියෙනවා මෙයාගෙත් දෙක තියෙනවා. හරි මෙයාගෙත් 4 තියෙනවා මෙයාගෙත් 4 තියෙනවා. මෙයාගෙත් 6 තියෙනවා මෙයාගෙත් 6 තියෙනවා. ඊට අමතරව මේ දෙන්නට වෙනම ආවේනික වෙච්ච ඉලක්කණු අවයවක් තියෙනවා. හරි. හැබැයි මේ දෙන්නට පොදු ඒවා තියෙනවා. අන්න එහෙනම් අපි කියනවා මේ කුලක දෙක ඡේදන කුලක දෙකක්. ඒ දෙන්නට පොදු අවයව තියෙනවා. මේක ලියන්නේ කුලක අංකණයෙන් A ඡේදනය B ලියන්න කිව්වොත් එහෙනම් මේ දෙන්නගේ පොදු අවයව ටික කවුද 2 4 6 ඔන්න ඡේදනය කියන්නේ ඔන්න ඔකට හරි රූපයෙන් ඇඳලා දක්වුවොත් ඕක මේ තියෙනවා A කුලකය මෙන්න තියෙනවා B කුලකය හරි ඔය දෙන්න එකට බැඳිලා ඉන්නේ මේ දෙන්නට පොදු අවයව තියෙනවනේ මේක A මේක B නම් එහෙනම් A කුලකයේ අවයව තමයි කවුද මේ ඒ කුලකයට විතරක් මෙතන මැද්දේ දාන පුත අපි දෙන්නටම පොදු ඒවා ටික කවුද 2 4 6 ඒ ටික හැර ඒට අයත් ටික තමයි කවුද 1 3 5 1 3 5 ටික දානවා මෙතනින් B ට 8 9 10 තව විදියකින් ඕක අපි පාට කිරීමක් කරලා බලමුවොත් ඡේදනය කොහොමද පාට වෙන්නේ ඡේදන ප්‍රදේශය මෙන්න මෙහෙම. ඡේදනය ගන්න කුලක දෙකටම පොදු ටික. හරි. ඔක ලියා ගන්නකො. ඒතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔය 13 වෙනි ගානේ තියෙන ටික හදන්න. හරි? 13 වෙනි ගානේ තියෙන ගාන ටික ගෙදරදී හදන්න පුළුවන්. ඒකේ පළවෙනි එක දැන් කරන්නකො බලන්න. x ඡේදන y හොයන්න බලන්න 13 වෙනි ගානේ පළවෙනියට x කියලා කුලකයක් දෙලා තියෙනවා නිමල් රංජිත් ඇදුවද තාරක අමල් අහමඩ් කියලා y කුලකේ තියෙනවා සුරංග ශහාන් රංජිත් අජන්ත කියලා ඒතකොට දෙන්නටම පොදු අවයව කවුද තියෙන්නේ x ඡේදනයේ y කිව්වොත් අපි බලමු මේක ලියා ගන්නකො මේක ලියා ගන්න සටහන් කරගන්න සටහන් දාගන්න මේ දෙන්නගේ වැළුව x ඡේදනයේ y x ඡේදනයේ y කවුද එන්නේ මේ දෙන්නටම පොදු ඉන්නේ කවුද විතරද රංජිත් විතරයිනේ මේ මෙයාගේ රංජිත් ඉන්නවා මෙයාගේ රංජිත් ඉන්නවා එහෙනම් මේකේ ඡේදනය කියන්නේ කවුද රංජිත්
දෙන්නට පොදුව ඔයයි එකයි තියෙන්නේ කවුද රංජිත් තමයි නිමල් මෙයාගේ දිහාට මෙයාගේ නෑ තාරක මෙයාගේ දිහාට මෙයාගේ නෑ අමලුත් නෑ මහමලුත් නෑ සුරංග මෙයාගේ දිහාට මෙයාගේ නෑ ශෙහාන් මෙයාගේ නෑ අජන්තත් මෙයාගේ නෑ රංජිත් විතරයි තියෙන්නේ හරි බුල්ලෝ එහෙනම් ඔය 13 වෙනි ගානට වෙනකන් ටික අර සම කුලක තුල්ලේ කුලක ඔය ටික හදලා ඉන්න හෙට ඔතනින් එහාට ටික කතා කරගෙන යනවා හරි එතනින් එහාට ටික තමයි හරිම වැදගත් ඒකයි මේ මුලදී කියලා කිව්වත් ඔතනින් එහාට ඕන වෙනවා පුතේ ඒ නිසා මේ ටික හොඳට හදලා පුරුදු වෙලා ඉන්න හරි සමහර අයට ක්ලාස් තියෙනවා එකයි මේ කට්ටිය කලින් යනවා ඉතින් මේ තව ක්ලාස් එකක් වෙනවා තියෙන අපි ආයෙත් ඉතුරු ගෑල්ල හෙට උදේ කරමු හරි Google form එකක් මම group එකට දාන්නම් ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරය පොඩ්ඩක් ඒකට ලබා දෙන්න උදේ හරි ගොඩක් වටිනවා ඒක එහෙනම් අපි අදට උතනින් නවත්තමු හදාගෙන යන්න ඔයගොල්ලන්ට ප්‍රශ්න ආවොත් අහන්න හරි උසර්ණයි